බොහොම ගෞරවයෙන් නමස්කාරයෙන් යුක්තව ආරාධනා කළා. අද සෙනසුරාදා සිට්නේ තසපෝ වැඩසටහන වෙනුවෙන් පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට උන්වහන්සේ වැඩම කොට සිටින්නේ. බොහොම ගෞරවයෙන් ඔබ වහන්සේව පිළිගෙන ආරාධනා කරනවා ගෞරවයෙන් යුක්තව සද්ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ සෙනසුරාදා සිට්නේ තසපුවට ඊටාම් ශ්‍රද්ධාවෙන් බොහොම ගෞරවයෙන් මේ වෙලාවේ දේශනාව සඳහා දායකත්වයෙන් එකතු වෙන්නේ කොටුගොඩ නිවාසපුර N4 නිවසෙහි පදිංචි පින්වත් ඉන්ද්‍රාණි මහින්ද සිංහ මහත්මිය විසින් තැය බලාපොරොත්තු වෙන උතුම් සත් ප්‍රාර්ථනා සඵල වෙන්නට අපි මෙත්සිතින් මේ වෙලාවේ ආශිර්වාද කරන අතරේ විශේෂ කොට සිහිපත් කරනවා ඇය අද දේශනාවට ප්‍රධාන දායකත්වයේ අරමුණ තියාගෙන තියෙන කාරණයක් ධර්ම දේශනාවේ මාතෘකාවත් අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒ තමයි තමන්ගේ ආදරණීය දියණිය, එකම දියණිය වසර 2කට උඩදී, ඒ කියන්නේ අවුරුදු 30 ගානක තරුණ වයසේදී ඇය ජීවිතේ අකල් මරණයකට ගොදුරු වෙලා මේ අම්මගෙන් ඈත් වෙනවා. ඒ දුක ඒ අම්මා දරා ගන්න එදා ඉඳලා මේ වසර 2ක් තුල අප්‍රමාණ පින්කම් කරන මේ දුව වෙනුවෙන්. ඉතින් බවුන් පැලැස්සෙදිත් ඒ වගේම අපේ බොහෝ ස්වාමින් වහන්සේලාගෙදිත් කටයුතු වලදී විශාල වශයෙන් කැපවීම කරන අම්මා කෙනෙක්. ඒ ආදරණීය අර අකල් මරණයෙන් ජීවිතය අහිමි වෙච්ච දුව වෙනුවෙන්. ඉතින් ඒ වගේ අරමුණක් මේ වෙලාවේ හිතේ තියාගෙන ඒ දුවට පින් අනුමෝදන් කිරීම මූලික කරගෙන මේ දේශනේ සිද්ධ කරද්දී අද දවසේ අපිට කතා කරන්න තියෙන්නේ මරණය කරා යන ජීවිතය ගැනමයි. මොකද පින්වත්නි, ඔබ දන්නවා අපි කතා කරන්නේ මේ දවස් ටිකේම සිට්නේ සෙනසුරාදා සිට්නේ තසපුවේ බුදු ගුණ ටිකක් ගැඹුරින්. අපි ෂඩ් අසාධාරණ ඥාන කියන ඥාන 6 කතා කරමින් ඉන්නේ. ඥාන 6 මහා කරුණා සමාපatti ඥානයයි අපි මේ දිනවල කතා කරන්නේ. මහා කරුණා සමාපatti ඥානයේ කොටස් 94ක් එකින් එක ඔබට විස්තර කරලා දෙමින් යන බව අපි මතක් කළා. ඉතින් අද දවසේ පින්වත්නි, මේ වෙනකොට අපි මේ කොටස් 94න් මහා කරුණා සමාපatti ඥානය තුල සම්බන්ධ කොටස් 94න් ආදිත්තෝ ලෝක සන්නිවාසෝ, උයුත්තෝ ලෝක සන්නිවාසෝ, පයාතෝ ලෝක සන්නිවාසෝ, කුමග්ග පටිපන්න ලෝක සන්නිවාසෝ කියන කාරණා 4ම සාකච්ඡා කරලා තියෙනවා දේශනා 3කදී. එතකොට පින්වත්නි, අද අපිට තියෙන්නේ උපනීයති ලෝකෝ අද්දුහෝ කියන කරුණ සාකච්ඡා කරන්න. මරණය කරා මේ ජීවිතේ ගෙන යන විදිහ දකිනකොට බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණට උන්වහන්සේ තුල ඇතිවෙන කරුණාව, උන්වහන්සේට මේ මරණය කරා යන සත්‍යයන් දකිනකොට හිතේ ඇතිවෙන ඒ අනුකම්පාවේ කරුණාව තමයි අද දවසේ අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් පින්වත්නි, මේ මරණය කරා ගෙන යන ආකාරය බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් කොහොමද දකින්නේ? මේ සත්වයන් විවිධ ලෝකවල ඉපදිලා ඉන්න විවිධ සත්වයන්, බ්‍රහ්ම, දේව, මනුස්ස, ඊට පස්සේ සතර අපාගත ආදී මේ විවිධ ලෝකවල ඉන්න විවිධ සත්වයෝ ඒකාන්තයෙන්ම මරණයකට පමුණුවනවා නම් එතකොට බුදුරජාණන් වහන්සේලාට මේ සියලුම ලෝක සත්වයන් මරණයෙන් මිදෙලා නැතුව උපතත් එක්කම උරුම කරගත්ත මරණය නිසා
මේ මරණේ දායාද වෙලා ඉන්න සියලු දෙනාම ඒ කරා පමුණුවන ආකාරයේ බුදුනුවණින් පේනකොට පින්වත්නි උන්වහන්සේට ඇතිවෙන කරුණාව කොච්චරද කියලා අපි කියන්න දන්නේ නැහැ. මොකද ඒ කරුණාව ෂඩ අසාධාරණ ඥානයක් එක බුදුවරුන්ට විතරමයි තියෙන්නේ. එවැනි ඥානයක් පින්වත් මේ ලෝකයේ කිසිම ශ්‍රාවකයෙකුටවත් ලැබෙන්නේ නැහැ. දැන් ඔබ හිතන්න මහා කරුණාව කියලා කියනකොට අපි මේ දේශන පෙළේදී මුලදිත් කතා කරා හැමෝටම මහා කරුණාව තියෙනවා වගේ කතා කරනවා. හැම කෙනාටම කරුණාවයි කරුණාව කියනවා. හරිම කරුණාවන්ත කෙනෙක් කියලා අපි සමහර අයව විශේෂ කොට අඳුරනවා. මේ විදිහට එක එක්කෙනාගේ කරුණාව ගැන කතා කළාට බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව ඒ කිසිම කරුණාවකට සමාන කරන්න බැහැ කියන එක පින්වත්නි අද දවසේ ඔබට මේ කතා කරන කරුණෙනුත් තේරෙයි. ඇයි හිතන්න සාමාන්‍යයෙන් රහතන් වහන්සේලා වුණත් කාරුණිකයි. හැබැයි රහතන් වහන්සේ නමකටවත් මේ ලෝක සියලුම සත්වයන් යම්තාක් ලෝක සත්‍ය ඇද්ද උපදින්නා වූ යම්තාක් ලෝකතල ඇද්ද මේ හැම ලෝකතලයකම සියලුම සත්වයන්ගේ මරණය කරා පමුණවන විදිය උපනීයති මේ මරණයට ගෙන යන විදිය පමුණවන විදිය රහතන් වහන්සේලාටවත් දකින්න බෑ. මේ ලෝක සත්වයන් සියලු දෙනාම මේ මරණය කරා ගෙන යන විදිය දකිනකොට ඒ උතුම් බුදු නුවණට එන මහා කරුණාව ආයතින් පින්වත්නි කාට සම කරන්නද? මොකද උන්වහන්සේ මේ මරණයෙන් ගැලවිච්ච මරණය කරා ගෙන යන ජීවිතයකට නැවතත් උපතක් පිණිස යන සියලු හේතු බිඳලා දාලා භවය නිරුද්ධ කරලා දාලා උන්වහන්සේ පින්වත්නි මාර්ගය පරිපූර්ණ කරගෙන මරණයෙන් මිදිච්ච උත්තමයන් වහන්සේ නම. පහන්සිලක් නිවිනවා වගේ නිවිලා යන ඒ උත්තමයා නැවතත් මරණයක් උරුම නොවන භවට ප්‍රත්‍යක්ෂ වෙච්ච උත්තමයෙක් හැටියට පින්වත්නි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ මිදුනත් අන් අය මේකෙන් තාම මිදිලා නෑ නේද කියලා දකිනකොට උන්වහන්සේට ඇතිවෙන ඒ මහා කරුණාව කොතෙක්ද කියන එක අපිට කියන්න තේරෙන්නේවත් නැති තරම් පින්වත්. නමුත් අපි ටිකක් සාකච්ඡා කරමු. සාමාන්‍යයෙන් මරණය ගැන සිහි කරන්න ඕන ආකාර 8ක් කතා කරනවා. මේ මරණය ගැන සිහි කරන්න ඕන ආකාර 8 ඔස්සේම අපි බලමු බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් මේ මරණය කරා පමුණවන ආකාරය කොහොම දකින්නේ නැද්ද කියන එක. පින්වත්නි මරණය කරා සිහි කළ යුතු ආකාර 8 ඔබට අපි මෙහෙම සිහිපත් කරන්නම්. පළවෙනි එක වදක පච්චුප්පට්ඨානේ පළවෙනි එක. දෙවෙනි එක සම්පatti විපත්තිය. තුන්වෙනි එක උපසංහරණේ. හතරවෙනි එක කාය බහු සාධාරණේ. පස්වෙනි එක ආයු දුබ්බලය. හයවෙනි එක අනිමිත්තේ. හත්වෙනි එක අද්ධාන පරිච්ඡේදේ. අටවෙනි එක කන පරිත්තය. මෙන්න මේ 8 පින්වත්නි මරණය ගැන සිහි කරන්න ඕන ආකාර 8ක්. අපි මේ 8 එකින් එක මේ දේශනාව තුළ විමසලා බලන්න කල්පනා කරා. ඇත්තටම මේ වදක පච්චුපට්ඨානය කියලා කියපු පළවෙනි කාරණේ ජීවිතේට නිතර හිතන්න ඕන කාරණයක් කියලා අපි මේ වෙලාවේ කියනවා පින්වත්නි. අපි හැම කෙනාම හැමතිස්සෙම හිතන්න ඕන දෙයක්. ඔබ හිතන්න වදකෙක් ඒ කියන්නේ අපේ හිස ගසා දාන්න කඩුවක් ගත්ත වදකෙක් ඒ කාන්තේම තමුන්ව මරනවාමයි කියලා පින්වත්නි අපේ පස්සෙන් එලෝගෙන එනවා කියලා හිතන්න. දැන් මේ වදකයා කොයි වෙලාවෙත් අපේ පස්සේ ඉන්නවා ස්ථිරව. මෙයා ඒ පස්සෙන් කඩුව අමෝරගෙන ඉන්නව විතරක් නෙමෙයි. තමුන්ගේ හිස මම කොයි වෙලාවෙ හරි ඒකාන්තයෙන්ම හිස ගසා දානවාමයි කියලා තමයි මේ වදකයා ඉන්නේ. දැන් ඔබ හිතන්න පින්වත්නි මේ විදිහේ වදකෙක් අපේ පිටිපස්සේ ඉන්නවනම් ඒ වදකයා කොයි වෙලාවෙ හරි අපේ හිස ගසා දානවා කියන එක ස්ථිරවම සිද්ධ වෙනවාම නම් එහෙනම් ඔබ කොච්චර බයෙන් ජීවත් වෙයිද පින්වත්නි. මේ මරණය කියන එක හරියට ආන් ඒ වගේ වදකෙක් විදිහට දකින්න කියන එක තමයි වදක පච්චුපට්ඨානය කියලා කියන්නේ. මරණය උදාහරණයකට අර වදකයා වගේ හිස ගසා දානවා ඒකාන්තයෙන්ම මේ වදකයා අන්න ඒ වගේ ඒ කාන්තේම මරණය විසින් අපිව දැහැ ගන්නවමයි. එහෙනම් පින්වත්නි
ඒ මරණය කොයි වෙලාවෙ කොතෙන්දී අපිට පහර දෙයිද කියන්නේ අපි දන්නේ නැති නිසා මේන වදකයා අපිත් එක්ක givisුමක් ගහගෙන නැහැ. අසවල් දවසේ අසවල් වෙලාව වෙනකන් උඹට ඉන්න දෙනවා. ඊට පස්සේ උඹේ හිස ගසා දානවා කියලා අපිත් එක්ක givisුමක් ගහගෙන නැති වදකෙක් වගේ. අපි මේ ජීවත් වෙනවා. අපේ පිටිපස්සේ වදකයා දැනටත් ඉන්නවා. උපන්න දා ඉඳලා වදකයා ඉන්නවා. හැබැයි මේ වදකයා කොච්චර අමානුෂිකයිද කියන්නේ සමහර වෙලාවට කෙනෙකුගේ මව් කුසේදීම ගසා දානවා හිස. මේ මරණය කියන වදකය මේක උපමාවක්. නැතුව මේ ඇත්තට වදකේ පස්සෙන් ඉනවා කියලා හිතන්න එපා. මරණය ඔබ ගලප ගන්න මේ උපමාවට. පුංචි දරුවෙක් මව් කුසේ ඉන්නකොටම ජීවිතය අත්හරිනවා. අන්න වදකයා නැමැති මරණය කෙලිම හිස ගසා දැම්මා. සමහරලාට මව් කුසෙන් බිහි වෙනකොට කොතනද කියන්න බෑ. බොහොම මේ සිංගිති දරුවෝ ඒ වගේ විවිධ දැන් පහුගිය දවස්වල රඹුටන් ඇටයක් හිර වෙලා දරුවෙක් මිය යනවා. බලන්න පින්වත්නි මේ වදකයා හිස ගසා දාන්නේ කොතනද කොයි වයසේද කොයි තැනද කොහොමද කියලා කිසිම කතාවක් නැහැ. ඔබට බයක් නැද්ද? මරණය කියන වදකයා ඔබ හැම දෙනාගේම පිටුපස්සේ ඉන්නවා. මේ වදකයා ඒකාන්තයෙන් අපේ හිස ගසා දානවමයි. මේ ලෝකේ මේ පිටිපස්සෙන් එන කඩුව අමෝරගත්ත මරණය නැමැති වදකයා හිස ගසා දාපු නැති කෙනෙක් නැහැ. මොන බලවතා මොන జగතා මොන සද්දන්තය මොන දැවැන්තය වුණත් පින්වත්නි ඒ වදකයා අභියස අසරණ වෙන වෙලාවක් එනවා. අපි මරණය දිහා දකින්න ඕනේ මෙන්න මේ වගේ වදකෙක් හැටියට. පින්වත්නි මේ වදකයා ඒකාන්තයෙන්ම හිස ගසා දාන වදකෙක් විදිහට හිතන්න. එහෙනම් අපි හැමෝගෙම පිටිපස්සේ මේ වදකයා ඉන්නවා. අපි දන්නේ දැන් ගසලා දායිද මේ හිස ගසා දාලා අපි මරයිද? කොයි වෙලාවෙ හිටද? අනිද්දාද? ඇත්තටම මෙහෙම වදකෙක් ඉන්නවනම් ඔබ යන තැන ඔබේ පස්සෙන් එනවනම් පින්වත්නි ඔබ මොන තරම් ඒ වෙනුවෙන් ජීවිතේ හිතමින් අවදානෙන් ඉඳීද? ඔබ සමහර වෙලට අපි හිතමු පාටියකට ගිහිල්ලා සතුටු වෙනවා. ඔබ කොහේ හරි තැනකට ගිහිල්ලා විනෝද වෙනවා. ඔබ හිතන්න එතනත් මේ වදකයා ඉන්න ඔබේ පිටුපස. ඒ පැණි අවදානම මේ ජීවිතේට මරණයත් එක්ක තියෙනවා පින්වත්නි. ඉතින් එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ වගේ කොතනද කොහොමද කියන්න බැරි තරම් මහ භයානක ජීවිතයක් අපි අරගෙන යනවායි කියලා අපිට නොතේරුණාට අපි සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේට පින්වත්නි අපි ගැන තේරෙනවා. ඒ නිසා තමයි උන්වහන්සේට එන්නේ මහා කරුණාව. අනේ මේ සත්‍යයන් මරණය කරා පමුණුවනෝ අනේ කියලා උන්වහන්සේ දකින්නේ හරියට මේ හැම කෙනෙක්ගේම පිටිපස්සේ මේ මරණය කියන වදකයා කඩුව අමෝරගෙන ඉන්නවා අය දකින්න වගේ පින්වත්නි. දැන් අපේ මේ කාරණාවේදී ඔබට පුංචි ගාතාවක් සිහිපත් කරන්න ලස්සන. යමේක රත්තින් පටමං ගබ්භේ වස්ති මානවෝ අබ්බුට්ඨතෝ සයති ස ගච්ඡං න නිවත්තති. මේ මිනිසයා යම් කිසි එක රාත්‍රියක මෞකුස පිළිසිඳ ගත්තද ඒ පිළිසිඳ ගත් අවස්ථාවේ ඉඳලා එතකොට මේ වගේ වදකෙක් විදිහට දකින්න කියන එක තමයි වදක පච්චුපට්ඨානය කියලා කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මරණානුස්සතිය වඩන කෙනෙක් වුණත් වදක පච්චුපට්ඨානයෙන් විමසමින් තමයි ජීවත් වෙන්නේ. එතකොට පින්වත්නි කොතනදිත් Tamanට වීරියක් එනවා. ජීවිතේ හරියට මේ වගේ අවදානමක ඉන්නේ අපි කියන එක ගැන Tamanට හැමතිස්සෙම හිතෙනවා. ඉතින් අර ජීවිතේ ඔහේ සැහැල්ලුවෙන් අරගෙන අකුසලයේ තුල ඇලිලා ගැලිලා ජීවත් වෙන කෙනෙක් මේ වගේ සංඥාවක් හිතට පුරුදු කරොත් ඒක තමයි යථාර්ථය, ඒක තමයි සත්‍ය. ඒ සත්‍ය තුල එයාගේ හිත පවත්වන්න පටන් ගත්තොත් පින්වත්නි එයා පුදුම විදිහට අප්‍රමාදී වෙනවා. ඒ නිසා වදක පච්චුපට්ඨානෙන් දකින්න කියලා කියනවා මරණානුස්සතිය වඩන කෙනෙකුට හැමතිස්සෙම මේ වදකෙක් පස්සෙන් කඩුවක් අමෝරගෙන අනිවාර්යයෙන්ම හිස ගසා දාන වදකෙක් ඒ වෙනුවෙන් සැදී පැහැදී පස්සෙන් ඉන්නවා වගේ. අපි අපේ පිටිපස්සේ ඉන්නවා. දැන් අපේ පිටිපස්සේ හැමතිස්සෙම යන්නේන තැන කඩුවක් අමෝර ගන්න ඕනේ නැහැ. කවුරු හරි නිකන් ආවත් අපි බය වෙනවනේ මොකද මෙයා පස්සෙන් එන්නේ කියලා. ඒතකොට මේ ඒකාන්තයෙන්ම හිසකසා දාන කෙනෙක් කඩුවකුත් අමෝරගෙන එනවා නම් යන තැන පස්සෙන් ඒ කියන්නේ අපි අර කඩුවක් තියනවා කඩුව ඕනේ නැහැ. දැන් චූටි මොකක් හරි උලක් අතේ තියන් එනවනම් අපිට බයක් තියෙනනේ කොයි වෙලේ අනීද මොනවා කරයිද මේ මිනිස්සයා. හිම අපිට බයක් තියෙනවා. දැන් මේ කතා කරන්නේ වදකේ ඒකාන්තයෙන්ම හිසකසා දාන කෙනෙක්. එයාගෙන් ගැලවිල්ලක් නැහැ කිසිම කෙනෙකුට. ඉතින් ඒ වගේ භයානක ජීවිතයක් පින්වත්නි අපි ගෙවනවා. ඒ ගැන සිහි කරමු. එතකොට බුදුරජාණන් වහන්සේලාත් මේ ආකාරයෙන්ම වදක පච්චුපට්ඨානය තුල
මේ සත්වයා වදකෙක් පසුපස එන්න භයානක අසරණකමකට මුහුණ දීලා ඉන්නවය කියලා උන්වහන්සේ සියලුම ලෝක සත්වයාගේ මරණය කරා පමුණුවන විදිය දකින්න පින්වත්නි. ඒ දැකීම තුළ උන්වහන්සේට එනවා මහා කරුණාවක් මේ සියලුම ලෝක සත්වයා ගැන. ඒ ලෝකයේ ඉන්න සත්පුරුෂයද අසත්පුරුෂයද දුප්පත් කෙනාද පෝසත් කෙනාද ඒ කිසි කෙනෙක් නෑ මේ හැම කෙනාම මරණය කරා පමුණුවනකොට උන්වහන්සේ පොදුවේ දකිනවා සියලු සත්වයන් මේ මරණය කරා යන භයානක ජීවිතවල ඒ තියෙන අසරණකම පින්වත්නි. මේ මහා කරුණා සමාපatti ඥානේ අපි කතා කරගෙන යන උපනීයති මරණය කරා පමුණුවන ආකාරයේ කරුණු 8ක් අපි මේ වෙලාවේ සාකච්ඡා කරන්නේ. 8න් එකක් තමයි මේ කියපු වදක පච්චුපට්ඨානෙන් බලන ආකාරය. ඊළඟට අපි බලමු සම්පatti විපත්තිය. මේ මරණ ගැන සිහි කරන්න තියෙන තවත් ආකාරයක්. සම්පatti විපත්තිය විදියට මරණ ගැන සිහි කරනවා කියලා කියන්නේ පින්වත්නි දැන් මේ විදියට බුදුරජාණන් වහන්සේත් ලෝක සත්වයා මරණය කරා පමුණුවන විදිහ දකිද්දී උන්වහන්සේටත් මේ සම්පatti විපත්ති විදිහට අනන්ත අප්‍රමාණ මේ සත්වයන්ගේ අසරණකම පේන්නේ නැති සම්පatti විපත්තියක් විදිහට මරණය ගැන සිහි කරනවායි කියන්නේ ඔබ හිතන්න යම්කිසි තැනක අපිට යමක් සම්පත්තියක් විදිහට තියෙනවා කියලා. සම්පත්තියක් විදිහට තියෙන නම් ඒක තුල විපත්තියක් තියෙන්න බෑ. විපත්තියක් තියනවායි කියන තැනම ඒක සම්පත්තියක් වෙන්නේ නැහැ. දැන් අපි හිතමු කෙනෙකුට දරු සම්පත්තියක් තියෙනවා. හරි? එතකොට ඒ කියන්නේ දරුවෝ නැතුව හිටපු කෙනෙකුට දරුවෙක් කුස පිළිසිඳ ගත්තා කියමුකෝ. එතකොට දරුවා කුස පිළිසිඳ ගත්තට පස්සේ දරුවෝ නැතුව හිටපු අම්මා තාත්තා අප්‍රමාණ සතුටු වෙනවා. දැන් අපිට දරු සම්පත්තිය තියෙනවා කියලා. හැබැයි මේ දරු සම්පත්තිය තියෙනවා කියලා සතුටු වෙන අම්මටයි තාත්තටයි වැඩි කාලයක් සතුටු වෙන්න හම්බෙන්නේ නැහැ. අර දරුවා මව් කුසේදීම මිය යනවා. දැන් ඔබ හිතන්නේ එතකොට එතන විපත්තියකටපත් වුණා. ඒ කියන්නේ දරු සම්පත්තියක් ලැබුණා ආපහු විපත්තියකටපත් වුණා. දැන් එහෙනම් මේ අම්මටයි තාත්තටයි අවසාන ප්‍රතිඵලය හැටියට කියන්න පුළුවන් මේ වෙච්ච සිද්ධිය අලලා කියත හැකිද පින්වත්නි ඒ අම්මටයි තාත්තටයි දරු සම්පත්තියක් ඇත කියන්න බෑනේ. විපත්තියක් තියෙනවා. ඒ කියන්නේ සම්පත්තියේ කෙලවර විපත්තිය නම් එතන ඇති සම්පත්තියක් නෑ කියන එකයි මේකෙන් කියන්නේ. මෙහෙනම් අපිට මේ ලෝකේ අපි හිතන සියලු සම්පත් අපිට මරණයත් එක්කම අහිමි කරනවා නම් පින්වත්නි මේ ලෝකේ තියෙන සියලුම සම්පත් ඇත්තටම බැලුවොත් එහෙම විපත්තියක් හා සමානයි. ඒ කියන්නේ සම්පත්තියක් විපත්තියක් බවට පත් කරන ප්‍රධාන සාධකයේ වෙලා ජීවිතයේට මේ මරණය. සමහර මිනිස්සු මොනම විදියකින්වත් Tamanට අහිමි වෙන්නේ නැති වෙන විදිහට සම්පතක් විදිහට රකින්න උත්සාහ කරන විවිධ දේවල් මොන තරම් ආරක්ෂාවල් දාලා මොන තරම් රැකවරණ දාලා කොහොම රැක්කත් ඒ සියලුම සම්පත් යම් මොහොතක යාට විපතක් කරලා විපත්තියක් බවට පත් කරලා දානවා. පින්වත්නි බලන්න ජීවිතේ මහ පුදුම විදිහට නිරෝගීතාවය කියන සම්පත්තිය ලබන්න විදිහක් නැහැ. ව්‍යාධියත් එක්ක යෞවනය කියන සම්පත්තිය ලබන්න විදිහක් නැහැ. ජරාවටපත් වීමත් එක්ක ජීවිතය කියන සම්පත්තිය ලබන්න බෑ මරණයටපත් වීමත් එක්ක මේ හැම දෙයින්ම ජරාවෙන් මරණයෙන් මේ හැම දෙයින්ම මේ ලෝකේ අපි ලබන්න උත්සාහ කරන සියලු සම්පත් අවසානයේ පින්වත්නි විපත්තියක් බවට පත් කරනවා. ඔබට එහෙනම් දැනෙන්න ඕනේ මහා අසරණකම. මේ හැම එකකම අපේ හිතට තේරෙන්නේ අසරණයි. ඒ අසරණකම තුල කියවෙන්නේ මොකද්ද? මරණය කරා ගෙන යනවා නම් මේ සියලු සත්වයා විපත්තියක්මයි ඔහුට අවසාන ඉතුරු වෙන්නේ. මේ විපත්තිය තුල ඉන්නේ අර සත්වයන් විතරයි. මේ සත්වයන් මේ විපත්තිය තුල නැහැ කියන්න බෑ පින්වත්නි. දෙවියන්ටත් ඒ විපත්තිය තියෙනවා. දැන් අපි හිතමු සමහර දෙවිවරුන්ට සක්‍ර දෙවියන් ගමු. සක්‍ර දෙවියන්ට දෙදෙව් ලෝකික අධිපතිකම් හම්බෙනවා නම් අපිට කියත හැකිද සක්‍ර දෙවියන්ට පුදුම දිව්‍ය සම්පත්තියක් තියෙනවා. පින්වත්නි සම්පත්තිය හැමතිස්සෙම විපත්තියෙන් අවසන් වෙනවා නම් එතන ඇති සම්පත්තියක් නැහැ නේද? එතකොට සක්‍ර දෙවියන්ට උනත් මරණය නිසා මේ ජීවිතය අත්හැරලා යන්න සිද්ධ වෙන නිසා ආයු කෙලවර වෙන නිසා ඔහුට උනත් ලැබිච්ච ඇති සම්පත්තියක් නැහැ හා සමානයි. සක්විති රජෙකුට මුළු ලෝක තලයේම ලැබුණත් බලය පින්වත්නි මරණයත් එක්ක සියල්ල අහිමි වෙනවා නම් ඔහුට ඇති සම්පත්තියක් මොකද්ද?
එතකොට බ්‍රහ්මයාටද දෙවියාටද මනුෂ්‍යයාටද රජාටද කාටත් එකයි නම් එහෙනම් මේ කාටවත් ලැබිච්ච ඇති සම්පත්තියක් නෑ හා සමානයි. ඔබට ඉඩමක් තියේ, ඔබට ගෙදරක් තියේ, ඔබට වාහනයක් තියේ, ඔබට රන් රිදී මුතුමැණික් තියේ, මේ සියලු ලැබිච්ච භෝග සම්පත් හෝ වේවා මොන සම්පත හෝ පින්වත්නි අවසානයේ විපත්තියට පමුණුවනෝ නම් මරණය විසින් මේ මරණයට පුළුවන්කම තියනවා නම් ඒ සියලු සම්පත් අපිට අහිමි කරලා දාන්න විපත්තියකටම ජීවිතේ පත් කරන අසරණ කරන දෙයක් මරණය කියලා කියන්නේ. ඒ මරණයට පමුණුවන විදිය දකිනකොට භාග්‍යතුන් වහන්සේට සෑම සත්වයක් ගැන මේ මහා කරුණාව ඇති වෙනවා පින්වත්නි. අනේ ඒ බුදු මහා කරුණාව කොපමණ දැනෙනවා ඇද්දේ බුදු හදවතට. පින්වත්නි අපි කෙටියෙන් කතා කරගෙන යමු. ඔය තමයි සම්පත්ති විපත්තියට පත් කරන මරණය සිහි කරන ආකාරය. ඊළඟට අපි කතා කරමු මේ කාරණාටේ තුන්වෙනි කාරණේ උපසංහරණය ගැන. උපසංහරණ කියන තුන්වෙනි ක්‍රමේ මේ මරණය ගැන සිහි කරන්න තියෙන පින්වත්නි අනුන් එක්ක ගලපලා බලනවා තමන්ගේ මරණය ගැන මොන කතාවද මේ වගේ අයත් මේ මරණයටපත් වුණා නම්. දැන් අපි ලෝකේ සමහර වෙලාවට බලවත් කෙනෙකුට වෙච්ච දෙයක් එක්ක යාට වුණා නම් අපි ගැන මොන කතාවද? සාමාන්‍යයෙන් අර සමාජයේ හදාගන්න ওই විදිහට හිතනවනේ. දැන් මෙතන උපසංහරණය කරන ආකාර 7ක් අපි ඔබට කියන්නම්. යසස් මහත්වයේ විදියට අපිට වැඩිය යසස් තියන අයත් එක්ක අපිට බලන්න පුළුවන්. පුණ්‍ය මහත්වයේ විදියට අපිට වැඩිය මහා පුණ්‍යවන්ත චරිත වලටත් මේ මරණයට පත් වෙන්න සිද්ධ වුණා නම් අපි ගැන මොන කතාවද කියලා බලන්න පුළුවන්. ඊට පස්සේ කාම මහත්වේ අපිට වැඩිය මහා වීරයන්ට මේ වුණා නම් අපි ගැන මොන කතාවද? 이르දි මහත්වේ මහා 이르දිවන්ත අපි වගේ නෙමෙයි මේ මොග්ගලාන මහරහතන් වහන්සේ වගේ මහා 이르දිමතුන්ටත් මේ தത്വෙටපත් වුණා නම් අපි මොන කතාවද? මං කවුද? අන්න ඒ විදියට පින්වත්නි එතන සාරිපුත්ත මහරහතන් වහන්සේ ආදී මහා ප්‍රඥාවන්ත උත්තමයන්ටත් එහෙම වුණා නම් ප්‍රඥා මහත්වෙන් බලන්න පුළුවන් මං ගැන මොන කතාවද කියලා. ඊට පස්සේ පච්චේක බුද්ධ සම්‍යක් බුද්ධ පසේ බුදුරු සහ සම්මා සම්බුදුවරුන්ටත් අවසානයේ මේ ජීවිතේ අත්හරින්න සිද්ධ වුණා නම් මට අත්හරින්න වෙන එක ගැන මොන කතාවද? මේ විදිහට අනුන් එක්ක ගලපලා තමන්ගේ මරණය දිහා බලන එකට කියනවා පින්වත්නි උපසංහරණය කරනවා කියලා. ඉතින් මේ ලෝකේ මරණානුස්සතිය වඩන කෙනෙක් ඒ විදිහට බැලිය යුතුයි. ඉතින් දැන් එතකොට හිතන්න ඔබ මොන යසස් තිබ්බත් මොන පින තිබ්බත් මොන විදිහේ වීරයෙක් වුණත් කොච්චර 이르දි ප්‍රඥා තිබ්බත් බුද්ධත්වයටපත් වෙලා පසේ බුද්ධත්වයටපත් වෙලා හිටියද දැන් පසේ බුදුරු කියන්නේ පින්වත්නි සොකීය ඥාණයෙන් ඒ උතුම් බුද්ධත්වයේ සාක්ෂාත් කරන උත්තම. හැබැයි උන්වහන්සේලාට ආයුෂ අතහරින්න වෙනකොට ඒ අවස්ථාවට මුණ දෙන්න සිද්ධ වෙනවමයි. ඉතින් එහෙනම් අපි ගැන මොන කතාවද? මේකත් එක්තරා විදිහක පින්වත්නි මේ මරණය කෙරෙහි සිහි කරද්දි දැනෙන අසරණකමක්. ඒ කියන්නේ අය කාට වුණත් මේ අවස්ථාවට මුණ දෙන්න වෙනවම නේද කියලා ඒ සසරේ සියලුම සත්වයන්ට පොදුවේ තියෙන අසරණකම. ඉතින් මේ අසරණකමත් භාග්‍යතුන් වහන්සේලා දකිනකොට උන්වහන්සේලාට පින්වත්නි ඒ මහා කරුණාව ඇති වෙනවා මේ සියලු සත්වයන් ගැන. උන්වහන්සේලා එතකොට මේ යසස් පිරිච්චය ඒ යසසින් සමහරලාවට මත් වෙලා ඉන්නකොට බුදුවරු ඒ යසසින් මත් වෙච්ච මිනිසයා මරණය කරා පමුණුවන ආකාරය දකිනකොට උන්වහන්සේලාට මහා කරුණාව ඇති වෙනවා ඇති පින්වත්නි. මහා පුණ්‍යවන්තයන්ට පුණ්‍ය විපාක විඳ සැපසේ ඉන්නකොටත් ඔවුන් ගැනත් ඒ වගේම දකින්න. ඉතින් මේ වගේ මහා වීරයෝ සමහරලාවට දැන් අපි අපේ කාලේ දකින්න දස මහා යෝධයෝ මේ වගේ වීර චරිත ගත්තත් පින්වත්නි අවසානයේ ඔවුන්ට උරුමුනේ ආයුෂ අතහැරලා යන්න මොන වැඩ කරත් මොනතරම් තේජවන්ත ශක්තිමන්ත වැඩ කළත් ඉතින් මේ අසරණකම සියලුම සත්වයන්ට පොදුයි. සත්වයෝ තිරිසංගත සත්වයෝ අතරේ වුණත් මහා තාම ශක්තිමත් තිරිසන් සත්වෝ ඉන්නවා. හැබැයි හැම සතාටම මේ ජීවිතය අතහරින්න සිද්ධ වෙනවා. ඒක තමයි උපසංහරණය කරලා බලනවා කියලා කියන්නේ. ඊළඟට පින්වත්නි අපි බලමු හතරවෙනි කාරණේ මොකද්ද කියලා. කාය බහුසාධාරණේ කියන්නේ මොකද්ද කියලා බලමු. කාය බහුසාධාරණේ කියලා කියන්නේ පින්වත්නි තවත් සතෙකුගේ ගොදුරක් වෙලා තවත් කයකට ගොදුරක් වෙලා අපේ කය ඕනෑම මොහොතක මරණයටපත් වෙන්න පුළුවන් කියලා සිහි කරනවා. මේ මරණය ගැන සිහි කරන තව විදිහ. එතකොට තවත් කයකට තවත් සත්වයකගේ කයකට අපි මේ කය ගොදුරක් වෙන්න පුළුවන්. දැන් බලන්න බලවත් සත්තු දුබලයා යටපත් කරගෙන ඉන්නවයි කියලා අපි කතා කරනවා. පින්වත් මේ බලවත් දුබල කියන එකට ශරීරයේ ප්‍රමාණ බලපාන්නේ නැහැ. දැන් ඩෙන්ගු මදුරුව නිසා මරණයටපත් වෙන මිනිස්සු කොච්චර ඉන්නවද? එතකොට ඩෙන්ගු මදුරුවා කියන්නේ එහෙම බැලුවට පස්සේ බලවත් සතෙක්.
ඒ කියන්නේ මේ කය මුළුමනින්ම මරණයට පත් කරවන්න මරණය කරා පමුණුවන්න අර ඩෙන්ගු මදුරුවා කියන පුංචි සතාට පුළුවන්. එහෙනම් අපිට ඒ තවත් කයක් නිසා තවත් සතෙකුගේ ශරීරයක් නිසා මේ ශරීරය ගොදුරක් බවට පත් වෙනවා. මේ විදිහට කොයි වෙලාවෙ මොන විදිහේ සතෙකුට මේ කය ගොදුරු වෙයිද? අන්නේ විදිහට සිහි කරනවා මරණානුස්සති වඩන කෙනා කාය බහු සාධාරණයි. පින්වත්නි බුදුරජාණන් වහන්සේත් මහා කරුණාවෙන් මේ උපනීයති මරණය කරා ගෙන යන ආකාරය දකිනකොට උන්වහන්සේ කොහොම දකින්නේ නැද්ද? ඔය විදිහට ගොදුරු වෙලා බලවතුන්ට දුබල සත්වයන් ගොදුරක් බවට පත් වෙන හැටි. ඒ බලවත් කියන සතා තවත් සතෙක් අභියස සාපේක්ෂව දුබල සතෙක් වෙන හැටි උන්වහන්සේ බුදුනුවණින් දකිනකොට උන්වහන්සේට ඇති වෙන කරුණාව පින්වත්නි අපි හිතමු දැන් මේ ශරීරය ඇසුරු කරලා පණුව 80 කුලයක් ඉන්නවයි කියලා කියනවා. මේ ශරීරයේ පින්වත්නි සිවිය ඇසුරු කරගත්ත පණුව ඉන්නවා සිවිය කාලා දාන, සම ඇසුරු කරගත්ත පණුව ඉන්නවා සම කාලා දාන, මස ඇසුරු කරගත්ත පණුව ඉන්නවා මස කාලා දාන, නහර ඇසුරු කරගත්ත පණුව ඉන්නවා නහර කාලා දාන, ඇට ඇසුරු කරගත්ත සත්වෝ ඉන්නවා පණුව ඉන්නවා ඇට කාලා දාන, මේ ඇට මිදුළු ඇසුරු කරගත්ත සත් පණුව ඉන්නවා ඇට මිදුළු කාලා දාන. මේ වගේ විවිධ සත්තු මේ ශරීරය තුලම උපදිනවා, ශරීරය තුලම දිරනවා, මේ ශරීරය තුලම මැරෙනවා. අපි මේක නිකන් පුද්ගලික පරිහරණයක් කරගෙන හිටියට ඇත්තටම මේක නිකන් පොදු දේපලක් වගේ. අපිට විතරක් අයිති කියලා හිතන කය තව කොච්චරනම් සත්තුන්ගේ අයිතිවාසිකම් කියාගන්න වාසස්ථානයක් වෙලා තියෙනවද මේක? සමහරලාවට ඒ සත්තුන්ට මේක තිබිරි ගියා. සමහරලාට ඒ සත්තුන්ට මේක ගිලන්හලා. සමහරයන්ට ඒ සත්තුන්ට මේක සොහොනා. සමහරලාට ඒ සත්තුන්ට මේක වැසිකිලියක්, එක්ක කැසිකිලියක්. මේ වගේ ඒ සත්තුන්ට මේ ශරීරයේ විවිධ විදිහට පින්වත්නි ගොදුරු බවට පත් වෙනවා, වාසස්ථාන බවට පත් වෙනවා. අපි හිතාගෙන ඉන්න මේක අපේ කියලා. එතකොට එවැනි මේ ශරීරයෙන් ඵල ලබන සත්තු නිසා ඕන මොහොතක අපේ ජීවිතය අහිමි වෙන්න පුළුවන්. ගෝනුස්සෝ නයි නොයෙකුත් සර්ප විවිධ වර්ග නිසා විවිධාකාරයෙන් උරගයෝ ආදී එක එක සත්තු නිසා මේ ශරීරය ඕන මොහොතක අහිමි වෙන්න පුළුවන්. මිනිස්සෙගේ ජීවිතයක් අහිමි වෙන්න ඒ අපේ ශරීරයට දෂ්ට කරන හෝ ඒවා විදින මොන ආකාරයකින් හෝ බින්දින සතෙකුට පින්වත්නි ඒ සතාගේ ශරීරයේ ප්‍රමාණයක් තීරණයක් නැතුව ඕන වෙලාවක ගොදුරක් වෙන්න පුළුවන්. මෙන්න මෙහෙම දකින්න. ඒ දකින දැක්මට කියනවා බහුසාධාරණ, කාය බහුසාධාරණ. එතකොට අපි මේ විදිහට මේ ලෝකයේ තුල යම් අසරණ භාවයක් එහෙමත් තියෙනවානේ. මේ මරණය කරා අපේ ජීවිතය පමුණවන්නට තවත් සත්වයකට ගොදුරක් වෙනවා. මේක අසරණකම. මේ සත්ත්ව ලෝකයේ දුබල සත්තු ප්‍රබල සත්තු අභියස අසරණ වෙන විදිහ බැලුවට පස්සේ ඒක කාට කියන්නද? ඒ අසරණකමේදී පින්වත්නි මෙන්න මේ අසරණ භාවය දකින්නකොට මරණය කරා පමුණුවන ආකාරය ඔය විදිහටත් දකින්නකොට බුදුවරුන්ට අනන්ත අප්‍රමාණ මහා කරුණාවක් එනවා. පින්වත්නි මේ කාය බහු සාධාරණ විදිහට විමසුවේ 4 වෙනි ආකාරය. ඊට පස්සේ අපි බලමු 5 වෙනි කොටස ආයුධ බලත්වෙන් මේ මරණය ගැන සිහි කරන්න පුළුවන්. ආයුධ බලත්වයෙන් සිහි කරනවායි කියලා කියන්නේ මොකක්ද කියලා බලමු. මේ ලෝකේ සත්වයාට විශේෂයෙන්ම දැන් අපි ගැන සැලකමුකෝ. අපිට ආස්වාස ප්‍රස්වාසය නිසා මේ ජීවිතේ ගැට ගැහිලා තියෙනවා. ආස්වාස ප්‍රාස්වාස කොයි වෙලාවෙද නවතින්නේ? හුස්ම හිර වෙලා, වතුරේ ගිලිලා, මොන විදියෙන් හරි මේ ආස්වාස ප්‍රාස්වාස කොයි වෙලාවෙද නවතින්නේ? ආයුෂ එතනින් ඉවරයි. ඊට පස්සේ මේ සීතල උෂ්ණය නිසා මේ ජීවිතේ තීරණාත්මක වෙනවා ආයුෂ කොයි වෙලාවෙද අවසන් වෙන්නේ කියලා. සීතලට උෂ්ණයට කිප්පිලා අධික සීතල එහෙම නැත්නම් අධික රස්නේ මේ වගේ දේත් එක්ක පින්වත්නි මේ ආයුෂ ඕනම වෙලාවක දුබල වෙන්න පුළුවන්. එතකොට ආස්වාස ප්‍රාස්වාස අභියස ආයුෂ දුබල වෙලා මරණයටපත් වෙනවා. සීතල උෂ්ණය අභියස කිපිලා මේ ආයුෂ දුබලලා මරණයටපත් වෙනවා. ඊට පස්සේ මහා භූත කිපිලා පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු කිපිලා මරණයටපත් වෙනවා. එම් වාතය පිත්ත මේ වගේ ධාතු කිපිලා කෙනෙකුගේ ආයුෂ දුබල වෙන්න පුළුවන්. මේ මරණයට හේතුව. මරණ ගැන සිහි කරන්න තියෙන 5 වෙනි ආකාරය ආයුධ බලත්වේ. එතකොට ඒකේ 4 ආකාරයකින් ආයුධ බලත්වේ හිතන්න පුළුවන් පින්වත්නි. ආස්වාස ප්‍රාස්වාස
එක්ක ආයුෂ දුබල වෙන හැටි, සීතල උෂ්ණෙත් එක්ක ආයුෂ දුබල වෙන හැටි, මහා භූත කිපිලා, ධාතු කිපිලා ආයුෂ දුබල වෙන හැටි. ඊට පස්සේ හතරවෙනි එක ආහාර නිසා යම්කිසි විදියක මේ ආයුෂ දුබල වෙන්න පුළුවන්. අපි හිතමු මේ කයට අවශ්‍ය මොහොතේ අවශ්‍ය විදියට පින්වත්නි ආහාර ටික තියෙන තාක්කල් මේ ආයුෂ රැකිලා තියෙනවා. යම්කිසි කෙනෙකුට ඒ ආහාර දීම දිගටම නවත්තලා දාන තාක්කල් ආහාරේ නැවතීම නිසා කොයියම්ම මොහොතක හෝ ආයුෂ වලට සිද්ධ වෙනවා දුබල වෙන්න. ආයුෂ දුබල වෙලා අවසානයේ පින්වත්නි මරණයට ඒ ආහාර කියන සාධකයම හේතුවක් වෙන්න පුළුවන්. එතකොට ඔබ හිතන්නේ ආහාරය කිව්වම ආහාර නැතිවීමම නෙමෙයි. ආහාර විසවීම මේ හැම එකක්ම ආයුෂ දුබල වෙන්න හේතුවක්. සමහරලාට අපි ගන්න ආහාරේ අපිට ප්‍රත්‍යප්‍රත්‍ය වීම නිසා දැන් විස වෙනවා කියනකොට කෙනෙකුට හිතන්න පුළුවන් වස මිශ්‍ර වෙන එක. ඒක විතරක්ම නෙමෙයි පිටුමත්නි. දැන් ඔබ නිකන් හිතන්න දියවැඩියාව තියෙන කෙනෙකුට සීනි අධික ආහාර නිසා එයාගේ ආයුෂ දුබල වෙන්න බැරිද? ඊට පස්සේ අපි හිතමු සීනි අඩුවීමෙන් තියෙන අසනීපයක් නම් එයාට තවත් සීනි අඩු වෙන ආහාර දිගටම මේ ශරීරයට ලැබෙනකොට ඒ ආහාරය යාගේ ආයුෂ දුබල කරලා මරණයට පත් කරන්න හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේ මේ ශරීරයට ප්‍රත්‍ය අප්‍රත්‍ය බොහෝ දේ තියෙනවා. අපි විට එක ගුණයි කියලා කියන දෙයක් තවත් කෙනෙකුගේ ජීවිතේ මරණයට පත් කරන ආහාරයක් වෙන්න පුළුවන්. එයාට ඒ ආහාරේ ඒ කියන එක්කෝ අසනීපයකට ඒ කයේ තියෙන යම් දුර්වලතාවයකට අප්‍රත්‍ය වෙලා. එතකොට අපිට තේරෙනවා ආහාරය නිසා මේ මරණය ඕනෑම මොහොතක ආයුෂ දුබල වීමෙන් එන්න පුළුවන්. මෙන්න මේ විදිහට මරණානුස්සතිය වඩන කෙනෙකුට හිතන්න පස්වෙනි ක්‍රමය ඔය පින්වත්නි. එතකොට ආයුෂ දුබල වෙන්න කාරණා හතරක් අපි කිව්වා. මේ ආස්වාස ප්‍රාස්වාස, සීතල උෂ්ණේ, ඊට පස්සේ සතර මහා ධාතු කිපිලා, ඊට පස්සේ ආහාර. මෙන්න මේවා නිසා මරණයටපත් වෙන ලෝක සත්වයා මේ සෑම ලෝකෙකම බුදුරජාණන් වහන්සේ බුදු නැතින් දකින්නකොට පින්වත් උන්වහන්සේට මේ ලෝක සත්වයා විවිධාකාරයෙන් ආයුෂ දුබල වීමෙන් මරණයටපත් වෙන හැටි දකිද්දී උන්වහන්සේ මොනතරම් මහා කරුණාවකින් මේ සත්වයාව මේ අසරණ භාවයෙන් මුදවන්න උන්වහන්සේගේ මනසේ මොන විදිහක හැඟීම් ඇති වෙනවද අපි දන්නේ නැහැ පින්වත්නි. දැන් පහුගිය දවස්වලත් පුංචි දරුවෝ දෙන්නෙක් මේ පාසල් වයසේ ළමයි දෙන්නෙක් අපිට ආරංචි වුණ ගඟට පැනලා මරණයටපත් වෙනවා. එතකොට මේවා තුල තියෙන්නේ මොකද්ද? එතනදිත් ඒ දරුවන්ගේ ආයුෂ දුබල වෙනවා. අර ඊට ටික කාලයකට අපිට මතකයි වෙඩින් එක බොහොම ළඟ තියෙද්දි රිසෝට් එකකට ගියපු එක්තරා තරුණයෙක් දියැලක් ළඟ ගිලිලා මැරෙනවා. මේ වතුරේ මිය යන අවස්ථා බැලුවම තියෙන්නේ ආස්වාස ප්‍රාස්වාස එක්ක ආයුෂ දුබල වීම. එතකොට මේ වතුර ඇඟේ ගියපු නිසා නෙමෙයිනේ. හුස්ම ගන්න තියෙන අවස්ථාව නැති වෙනවා. ඒ වගේ පින්වත්නි මේ ලෝකේ විවිධ හේතු මත මරණයටපත් වෙන විදි අපිට දකින්න තියෙන හේතු මේ කාරණා 8 තුල කතා කරන්නේ. දැන් අපි කාරණා 5ක් කතා කළා. ඔබට මේ 5 මතකද කියලා බලන්න අපි එකින් එක ආයේ අහන්නම් ඔබෙන්. කියන්න බලන්න මොකද්ද මේ අපි මරණය සිහි කරන්න තියෙන ආකාර 8න් කියපු 5. පළවෙනි එක ඔබට මතකද? වදක පච්චුපට්ඨානේ. වදකේක් පස්සෙන් කඩුවක් අමෝරගෙන එනවා වගේ දකින ආකාරය. ඊට පස්සේ අපි කිව්වා සම්පත්‍ති විපත්තියටපත් වෙන ආකාරය. ඊට පස්සේ අපි ඔබට කිව්වා උපසංහරණය වෙන. ඒ කියන්නේ බලවත් උසස් කියන අය එක්ක යසස් පුණ්‍ය තාම 이르දි ප්‍රඥා පච්චේක සම්මා සම්බුද්ධ කියන මේ උත්තම සහ වීර චරිත එක මං කවුද කියලා බලන විදිය උපසංහරණයේ විදිහට බලන විදිය අපි කිව්ව තුන්වෙනි ආකාරය. ඊට පස්සේ කාය බහු සාධාරණයේ විදිහට බලන ආකාරය කිව්ව හතරවෙනි ආකාරය. දැන් මේ පස්වෙනි ආකාරය කිව්වා ආයු දුබ්බලය කියන එක ආයුෂ දුබල වෙන ආකාර 4ක් ගැන. එතකොට දැන් කරුණු 5ක් ඔක්කොම මේ මරණයට හේතු මරණය එක්ක විමසන්න තියෙන සිහි කරන්න තියෙන කාරණා මේ පෙන්වලා දුන්නේ. මේ හැම ආකාරයක් ඔස්සේම අපේ අසරණකම මේ ලෝක සත්වයාගේ අසරණකම පේන්න පින්වත්නි. අපි මොන තරම් ලෝකේ මොන බලාපොරොත්තු තියාගෙන කොහොම හිටියත් මේ හැම කාරණාවක් අභියසම අපි අසරණ වෙනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මෙවැනි අසරණ ලෝක සත්වයා දැකලා නේද මහා කරුණාව ඇති වෙන්නේ. අපි බලමු 6 වෙනි කාරණේ මොකද්ද කියලා. අනිමිත්තය. මරණ ගැන සිහි කරන 6 වෙනි ක්‍රමේ තමයි පින්වත්නි අනිමිත්තේ.
මොකද්ද මේ අනිමිත්ත කියලා කියන්නේ? මේක තේරුම් ගන්න අපි ගාථාවක් තියෙනවා බලමු. ජීවිතං ව්‍යාධි කාලෝච දේහ නික්කේපනං ගති පංචේතේ ජීවලෝකස්මින් අනිමිත්තා න ඥායරේ. මේක හරි වටින කාරණා පහක් පෙන්වනවා මෙතන. අනිමිත්ති හේතු කාරණා පහක්. ජීවිතං ව්‍යාධි කාලෝච, පළවෙනි එක ජීවිතය. ජීවිතයේ අනිමිත්තයි. මොනවද මේ කියලා ඔබට තේරුම් කරලා දෙන්නම්. ව්‍යාධි අනිමිත්තයි, කාලය අනිමිත්තයි, දේහ නික්ෂේපය අනිමිත්තයි, ගතිය අනිමිත්තයි. පින්වත්නි, මේක තමයි මේ ජීවිතේක තියෙන යථාර්ථය මේ කතා කරන්නේ. ඔබ හොඳට හිතලා බලන්න. මෙන්න මෙච්චර කාලයක් ජීවත් වෙන්න තියෙනවා, මේ කාලෙන් පස්සේ ජීවත් වෙන්න නෑ කියලා අපි කිසිම කෙනෙකුට අපි කියන්නේ ගිවිසුමක් ගහගෙන නෑ කාත් එක්කවත් කියලා. ආන් ඒ වගේ මේ කාලේ තමයි මෙච්චර කාලයක් ජීවත් වෙන්න තියෙනවා, මෙන්න මෙච්චර කාලයකින් එහාට ආයි ජීවත් වෙන්න බෑ කියලා අපි කාටවත් නිමිති නෑ. මෙන්න මේ නිමිත්ත කියලා නිමිත්තක් නෑ ජීවිතේට. ඒක කලලේ අවස්ථාවේ මැරෙන්න පුළුවන්. කොතනද කියලා බෑ කියන්න දන්නේ. සතියෙන්ද දෙකෙන්ද මව්කුස ඇතුලේ මාස 2-3කින්ද මාස කිහිපයක් ගිහිල්ලා මැරෙනවද? දරුවා මව්කුසෙන් එන වෙලාවෙ මැරෙනවද? ඒ ඉපදුනාට පස්සේ ටික කාලෙකින් මැරෙනවද? ඒ ඉපදිලා අවුරුදු කිහිපයක් මාස කිහිපයක් ගත වෙනකොට මැරෙනවද? එහෙම නැත්නම් තරුණ වයසේදී, ළමා කාලේ, එක්කෝ මධ්‍යම කාලේ, එක්කෝ වයෝවෘද්ධ වෙලා කොයි කාලේ මැරෙනවද කියලා කියන්න කිසි කෙනෙකුට නිශ්චිත නිමිත්තක් නැහැ. ඕන මොහොතක මිය යන්න පුළුවන්. ඒ නිසා මේ ජීවිතය කියන එක අනිමිත්ත කියන නිශ්චිත නිමිත්තක් නැති කාරණා අතරේ පින්වත්නි පළවෙනි කාරණාව. මොකද්ද ජීවිතය? ඒ නිසා තමයි කිව්වේ ජීවිතයන් ව්‍යාධි කාලෝච. ජීවිතය කියන එක, ඊට පස්සේ ව්‍යාධි කියන එක, ඊට පස්සේ කාලය, මේ හැම එකම අනිමිත්තයි. මොකද්ද ව්‍යාධි අනිමිත්තයි කියලා කිව්වේ? පින්වත්නි, ව්‍යාධියකින් සත්වයක් මැරෙනවනේ. එහෙම නැත්නම් ව්‍යාධියකින් සත්වයක් මැරෙන්නේ නැද්ද? මෙහෙම නිමිත්තක් නැහැනේ. ඒ කියන්නේ අපි කාටවත් මෙන්න මේ රෝගේ හැදිලා අනිවාර්යෙන් සියලු සත්වයෝ මැරෙන්නේ. එහෙම එකක් නැහැනේ. අපි කිසි කෙනෙකුට කොයි රෝගේ හැදිලා මැරෙනවද, රෝගයක් හැදෙන්නේ නැතුව මැරෙනවද අපි කවුරුත් දන්නේ නැහැ. ඉතින් නිශ්චිත නිමිත්තක් නැහැ. අනිමිත්තයි. එක එක්කෙනා එක එක රෝග නිසා මැරෙනවා. එතකොට නිශ්චිත කරලා කියන්න පුළුවන් මේ ලෙඩේ නිසාම තමයි අනිවාර්යයෙන් මැරෙන්නේ කියලා කියන්න පුළුවන්. ව්‍යාධියක් නිශ්චිතව නැති නිසා ව්‍යාධිය කියන එකත් මරණයට පින්වත්නි අනිමිත්තයි. එතකොට තුන්වෙනි කාරණාව කාලය. කාලය කියන එකත් මරණයත් එක්ක බලන්න හොඳට හිතලා අපි දවසේ ගෙවන කාලය ගත්තම මිනිස්සු කවුරුත් අනිවාර්යෙන් මැරෙන්නේ උදේවරුේ. සියලු මිනිස්සු මැරෙන්නේ දවල් කාලේ. සියලු මිනිස්සු මැරෙන්නේ රාත්‍රී කාලේ, හවස් කාලේ. මේ විදිහයි කියලා අසවල් කාලය කියලා වෙන් කරපු නිශ්චිත නිමිත්තක් නැහැ. ඒ නිසා මේ මරණයට කාලය කියන එක අනිමිත්තයි. කොයි වෙලාවෙ මැරෙයිද කියන්න බෑ කියන එකයි කියන්නේ. ඉතින් අසරණකමක් මේක. එතකොට කාලය, ජීවිතය, ව්‍යාධිය කියන මේ තුන ඊට පස්සේ දේහ නික්කේපනං ගති කියලා කිව්වා. හතරවෙනි කාරණාව දේහ නික්ෂේපේ. මොකක්ද මේ දේහ නික්ෂේපේ කියලා කියන්නේ? ඒ කියන්නේ මේ ශරීරය වැටෙන තැන නිශ්චිතව නැහැ. කොතනදී කොහොම වැටෙයිද? නොවැටී තියෙයිද? කිසිම දැන් සමහරලාවට අපි දන්නවා මේ ශරීරය කියන්නේ මරණයටපත් වෙලා වැටෙනවයි කියන එකයි මෙතනින් අදහස් කරන්නේ. කෙනෙකුගේ ජීවිතයේ මරණයටපත් වීමත් එක්කම ඒ දේහය එතනින් එහාට දුබල වෙනවා. ඒ දේහයේ තියෙන බලය සම්පූර්ණ අත්හැරෙනවා. ඒ අත්හැරිච්ච තැන දේහය වැටීමක්. ඉතින් අන්නේ දේහය වැටෙනවා කියන එකට ලස්සන වචනයක් මෙතන මේ දේහ නික්කේපනං ගති. දේහ නික්කේපනං කියන කාරණේ ගති කියන්නේ පස්වෙනි එක. දේහ නික්ෂේපේ. ශරීරය වැටෙනවා. ඒතකොට මේක දැන් අපි හිතමු අපි පහුගිය දවස්වල දැක්කා ලංකාවට ගේනවා මේ ලාංකික තමයි. හැබැයි ඒ අය මැරිලා තියෙන්නේ හෝ මරලා තියෙන්නේ වෙන රටවල් වල. ඒ වගේ දේහ මැරිච්ච ශරීර ලංකාවට ගුවනින් අරගෙන ආව ඔබට මතක ඇති. මම හිතන්නේ එක ගුවන් යානයක පහුගිය දවස්වල එවැනි දේහ 7ක් ගෙනාවා. එතකොට දේහ නික්ෂේපය ගැන දන්න කෙනාට මේ වගේ ප්‍රවෘත්තියක් ඇහෙනකොටම මතක් වෙනවා. අන්න බලන්න කියලා. ඒ කියන්නේ මේ දේහය අසවල් තැන වැටෙයි කියන එකට නිශ්චිත තැනක් නැහැ. ඒක ගමේද, ගමෙන් පිටද, මේ රට ඇතුලේ හෝ රටෙන් පිටද කොතනද කියලා නිශ්චිත නැහැ.
අසවල් තැන මේ ශරීරය වැටෙන්න පුළුවන්. සමහරලාවට උපදින්නේ වතුර වෙන්න පුළුවන්. හැබැයි ඒ ශරීරය මේ වැටෙන්නේ ගොඩබිම වෙන්න පුළුවන්. එක්ක ගොඩබිම උපදින කෙනාගේ ශරීරය මැරිලා වැටෙන්නේ ජලයේ වෙන්න පුළුවන්. මේ වගේ පින්වත්නි කොතන වැටෙනවද කියලා නිශ්චිත නැති නිසා දේහ නික්ෂේපය කියන කාරණාව හතරවෙනි කාරණා විදිහට අනිමිත්තයි. එතකොට මේ මරණයකට අනිමිත්ත හේතු මේ පස්වෙනි කාරණේ තමයි ගතිය. ගතිය කියලා කියන්නේ මොකද්ද? චුත වෙච්ච කෙනා අසවල් තැන උපදිනවයි කියන එකට නිශ්චිත නිමිත්තක්. ඒ කියන්නේ අපි මෙහෙම කියමු. හැම මිනිස්සයම මැරුණොත් අනිවාර්යෙන් දෙවියන් අතර උපදිනවා. දැන් සමහර ආගම් වල සමහර විතන් ඉන්නවනේ නිශ්චිත නිමිත්තක් තියනවා කියලා. හැබැයි මේ කර්මානුරූපව උපදින්නේ කොතනද කියන එක මිසක් ඒක එක එක්කෙනා කරන කර්මයක් එක්ක තමන්ගේ උපත තීරණය කරන ගතිය නිශ්චිත නැතුව ඒ තැන හිතන්නේවත් නැති තැන්වල නොඑක් විදිහේ ගතිවල මේ සත්‍යයන් උපදිනවා. නිශ්චිත නැහැ, අනිමිත්තයි. ඒකාන්ත කරලා සියලු ලෝක සත්‍යෝ අපි හිතමු සියලු දෙවියෝ උපදින්නේ දුගතියෙමයි. එහෙම කියන්න බෑනේ. සියලු බ්‍රහ්මයෝ උපදින්නේ මේ තැන කියලා නිශ්චිත කරලා කියන්න බෑ. නිසා ගතිය කියන එකත් මේ මරණයත් එක්ක තියෙන අනිමිත්ත කාරණය. ඉතින් හැම එකම අසරණකමක් තියෙනවා. එතකොට ජීවත් වෙන්න කොච්චර කාලයකද කියලා නිශ්චිත නැත්තම් මොන ලෙඩක් හැදිලා මැරෙයිද කියලා කියන්න බැරුව නිශ්චිත නැත්තම් මොන කාලයේ මැරෙයිද කියලා කියන්න බැරිව නිශ්චිත නැත්තම් කොතන ඇදන් වැටිලා මැරෙයිද කියලා කියන්න බැරුව නිශ්චිත නැත්තම් ඒ මැරිලා කොහේ උපදීද කියලා කියන්න බැරි විදිහට නිශ්චිත නැත්නම් මේ නිශ්චිත නෑ මේ අනිමිත්තයි කියන අවිනිශ්චිතයි කියන එකනේ. එතකොට ඇත්තටම අවිනිශ්චිත කාරණා. ජීවත් වෙන කාලේ අවිනිශ්චිතයි. මොන ලෙඩෙන් මැරෙයිද කියන එක අවිනිශ්චිතයි. දැන් අද මේ දේශනාවේ දායකත්වයට එකතු වෙන දියණිය අපි දන්න කියන පවුලක පින්නතුන් නිසා අපි දන්නවා ඒ ඇත්ති මේ ගුවන් සේවිකාවක් විදිහට සේවය කරපු තරුණ දියණියක්. අවුරුදු 30 ගානේදී මරණයටපත් වෙන්නේ. එතකොට ඇය විවිධ රටවල යනවා. විවිධ විදිහට සතුටින් ජීවත් වෙනවා. එතකොට එයා කොයි කාලෙත් කොච්චර කාලයක් ජීවත් වෙනවද කියන එක නිශ්චිත නැතුව තමයි ඉපදිලා තියෙන්නේ. එතකොට මොන ලෙඩේ හැදිලා මැරෙයිද කියලා නිශ්චිතව දැනගෙන හිටියේ නෑනේ. දන්නේ නෑ මොන ලෙඩේ හැදිලා. දැන් අපි මේ ඉන්නවා පින්වත්නි. අපිට මොන වගේ ලෙඩක් හැදෙයිද කියලා අපි කොහොමද දන්නේ? නිශ්චිත නෑ. පින්වත්නි මිනිස්සුන්ගේ ජීවිතේ මැරෙන්නේ කොයි වෙලාවේද? දැන් මේ උදේ ඔබ නැගිට්ටට පස්සේ ඔබට හිතෙන්නේ නැනේ උදේ වරුවේ මැරෙයිද නිශ්චිත නැහැ. දවල් වරුවේ මැරෙයිද නිශ්චිත නැහැ. හවස් වරුවේ මැරෙයිද නිශ්චිත නැහැ. රෑ මැරෙයිද නිශ්චිත නැහැ. දැන් මේ බණ ටික අහලා ගිහිල්ලා නිදිය ගන්න කලින් ජීවිතේ නැති වෙයිද දන්නේ නැහැ. නිදිය ගත්ත කෙනා නින්දෙදි මැරෙයිද දන්නේ නැහැ. නින්දෙදි මැරුණ නැතත් ඇහැරිච්ච කෙනා ඇහැරිලා උදේ වරුවේ මැරෙයිද අපි කවුද දන්නේ? මේ අවිනිශ්චිතයි ඔක්කොම. එතකොට ජීවත් වීම මැරෙන විදිහ, මැරෙන තැන, මැරෙන කාලේ, මැරිලා උපදින තැන මේ ඔක්කොම කාරණා පහම අවිනිශ්චිතයි. ඒ නිසා තමයි මේ ගාථාවෙන් අපූර්වට ඒ කාරණා පහ පෙන්වන්නේ. ඕක තමයි පින්වත්නි අනිමිත්ත විදියට බලන 6 වෙනි කාරණේ මේ මරණය ගැන සිහි කරන. මරණානුස්සති භාවනා කරන අය මේ අනිමිත්තයේ විදිහටත් බලනවා මේ 6 වෙනි කාරණේ විදිහටත්. නිතර සිහි කරන්න ඕන කාරණාවල යොමේ. මේව බලනකොට පේන්නේ මේ සසරේ තියෙන අසරණකම. පින්වත්නි ඔබ හිතන්න එහෙම අසරණ මේ ලෝක සත්වයාට මේ තියෙන අවිනිශ්චිත කාරණා පහට හැම සත්වයක්ම ගොදුරු වෙලා නෙමෙයි දින්නේ. ඉතින් ඒ ගොදුරු වෙච්ච අවිනිශ්චිත බව බුදුනෙතින් දකිනකොට උන්වහන්සේට මොනතරම් මේ අනිමිත්ත වූ ලෝකයේ ගැන කරුණාවක් ඇති වෙනවද? මේ මරණයේ අභියස අනිමිත්තයට ගොදුරු වෙලා කාලයක් ආදී කිසිවක් නිශ්චිත නැතුව මේ ලෝකයාගේ තියෙන අසරණකම අභියස පින්වත්නි ඇති වෙන මහා කරුණාව අපි මේ වෙලාවේ මහා කරුණා ඥානය තුල සිහිපත් කරනවා. එතකොට මේ හැම එකම අද මේ කතා කරන්නේ අර කරුණු 94ක එක කාරණයක් මේ කතා කරන්නේ මේ බෙද බෙදා ඔබට මේ තේරුම් කරලා දෙන්න. මේ බුදු ගුණ කතා කරන්නේ. පින්වත්නි එක අතකින් මේක බුද්ධානුස්සති භාවනාවට අයිති මේ කියන කාරණා, අනිත් පැත්තෙන් මේක මරණානුස්සති භාවනාවට අයිති. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒකාන්තයෙන්ම පින්වත්නි ශ්‍රේෂ්ඨයි විශිෂ්ටයි. මේ කතා කරන එකක්වත් කාටවත් කියන්න බෑනේ. අපි නම් මේ අසවල් ආගමේ අපිට ඔය කියපුව අදාළ නැහැ. අපිට මැරෙන්න නම්
නිශ්චිත කාලයක් තියෙනවා. අපිට මැරෙන්න නම් නිශ්චිත තැනක් තියෙනවා. කාටද කියන්න පුළුවන්? කොයි ආගමේ, කොයි සත්වයටද කියන්න පුළුවන්? මේක හැමෝටම පොදුයි. එකම දේ වෙන ආගමිකයන්ට ඕනනම් කියත හැකි. ඔය කියපු කාරණා පහෙන් හතරක් හරි නිශ්චිත නෑ තමයි හතරක්. හැබැයි මේ පස්වෙනි එක උපදින ගතිය ඒකනම් අපිට නිශ්චිතයි කියතයි. උන්වහන්සේලා තේරුම් ගන්න ඕනේ කවුරු හතරක් අස්පනා අපිට පේන හතරක් ඔබට තේරුණා නම් ඒක ඒ විදිහම තමයි කියලා මතක තියාගන්නට. උපදින ගතිය කියන පස්වෙනි කාරණාවත් ඒ විදිහම තමයි. ඒක ඔබට පේන්නේ නැති හින්දා ඔබ රැවටෙනවා. බුදුනෙතින් මේ පෙන්නපු කාරණා සියල්ලම එමමයි. ඒ නිසා මේක කොයි කෙනාටත් කොයි ජාතියේ කොයි ආගමේ කාටත් අදාළයි. පින්වත්නි අපි බලමු වැඩි කාලයක් ගන්න නැතුව දැන් මේව වැඩි කාලෙ ගන්න ඕන මේව තව බෙද ඉස්සරහට යන්න පුළුවන් මතක තියාගන්නට. අපි බලමු ඊළඟට කන පරිත්‍ය මහ ප්‍රාණ කයන්න ක්ෂණය කියන එක. ක්ෂණයක් විදිහට ක්ෂණයක් පාසා මැරෙනවා. මේ සිතේ ආයුෂ චිත්තක්ෂණයක් කියන මේ ඊටාම ස්වල්පයක් වෙච්ච ක්ෂණයක් පාසා මේ ජීවිතේ පින්වත්නි සිද්ධ වෙන වෙනස ඔබට තේරෙන්නවත් නැහැ, හිතා ගන්නවත් බෑ. බුදු නෙතින් බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් මේ ලෝක සත්වයාගේ චිත්තක්ෂණයක මේ සිතේ ක්ෂණයෙන් ක්ෂණය පෙරලෙන පෙරලිල්ල දකිනකොට පින්වත්නි උන්වහන්සේ දකිනා දැක්ම තුළ ඇතිවෙන මහා කරුණාව ඔබ හිතන්න. අපි සැප දුක විඳිනකොට විවිධ වේදනා විඳිනකොට මේවා අභියස සෑහෙන අර ඝන සංඥාව තුළ පිහිටලා අපි දකින දැක්ම මේ ලෝකයේ යථාර්ථය නෙමෙයිනේ. ඒ යථාර්ථය තුළ ක්ෂණයක් පාසා මෙරි යන ස්වභාවය දකිනවා නම් ඒ ක්ෂණයක් ගානේ මේ ජීවිතවල සිද්ධ වෙන නිරුද්ධ වීම දකිනවා නම් ඒ තුල පින්වත්නි මොනතරම් ඊටාම ස්වල්ප ජීවත් වීමක්ද තියෙන්නේ කියන එක තේරෙනවා. මේ ක්ෂණයක පවතින කාලය තුල ජීවත් වෙනවා. ඒක හරියට කියනවා නම් අතීතේ නිරුද්ධ වෙලා ගියපු ක්ෂණේ ජීවත් වෙච්ච කෙනා වර්තමාන චිත්තක්ෂණය තුලත් නෑ, අනාගතේ හටගන්න චිත්තක්ෂණයක් තුලත් නෑ. වර්තමානයේ හටගත්ත චිත්තක්ෂණයක ජීවත් වෙන කෙනා අතීතේ නිරුද්ධ වෙච්ච චිත්තක්ෂණයකත් නෑ, අනාගතේ හටගන්න තියෙන චිත්තක්ෂණයකත් නෑ. අනාගතේ හටගන්න තියෙන චිත්තක්ෂණේ ජීවත් වෙන කෙනා වර්තමානයේ හටගෙන තියෙන චිත්තක්ෂණය තුලත් නෑ, අතීතේ හටගත්ත අතීතේ නිරුද්ධ වෙච්ච චිත්තක්ෂණ තුලත් නෑ. මෙච්චරටම ක්ෂණයක් තුල ජීවත් වීමක් තියෙන්නේ. හරියට බැලුවොත් එහෙම සිත එක්ක බලනකොට ජීවත් වීම කියන එක එච්චරටම තාම ස්වල්පයක්. කන පරිත්තේ චිත්තක්ෂණයක් විදිහට මේ තාම පරිත්‍ය කියන්නේ තාම ස්වල්පයක් විදිහට පින්වත්නි ගෙවෙන ආයුෂයක් චිත්තක්ෂණයේ ආයුෂය විමසලා බලනකොට දකින්න පුළුවන්. අසරණයි මානසිකව අපි පින්වත්නි ආධ්‍යාත්මිකව දකින ලෝකේ දැන් ඔබ හිතන්න මේ කය මොන විදිහට පැවැත්වුවත් මේ ඇහැ මොන විදිහට කන මොන විදිහට නාසය මොන විදිහට මොන ආකාරයෙන් පවත්වුවත් ඒ දකින රූපේ ඇහෙන ශබ්දේ දැනෙන ගන්ධ සුවඳ දැනෙන රස ලබන පහස මේ හැම දෙයක් එක්කම තමයි අපි ජීවත් වෙනවයි කියලා කතා කරන්නේ. ඒ ජීවත් වෙනවයි කියලා කියන දකින දේ හෝ වේවා ඇහෙන දේ හෝ වේවා මේ හැම දෙයකම ක්ෂණයක් පාසා චිත්තක්ෂණයක් ගානේ පෙරලෙන පෙරලිල්ලට පින්වත්නි ජීවත් වෙන්නේ මේ ක්ෂණයක් තුල නේද කියලා දකිනවා නම් ඒ ක්ෂණයක ආයුෂයක් මොහොතින් මොහොත වෙනස් වෙන පෙරලෙන මොහොතින් මොහොත ආය අලුත් වෙන සිතේ ස්වභාවය බලනකොට මේ සිත මොහොතින් මොහොත මැරෙනව නේද කියලා පේනවා. මරණය එච්චරටම සියුම්. හරියට විමසනවා නම් පින්වත්නි භාග්‍යතුන් වහන්සේ මේ ලෝක සත්‍යයේ චිත්තක්ෂණයක ස්වල්ප ජීවත් වීම දකිනකොට උන්වහන්සේට මොනතරම් කරුණාවක් මොනතරම් මහා කරුණාවක් බුදු නෙතේ ඇති වෙනව ඇද්ද? ඒක තමයි පින්වත්නි මේ මහා කරුණා ගුණය ෂඩ්අසාධාරණ ඥානවල තවත් කෙනෙකුට නැති ඒ අපි දැන් මේ කතා කරන්නේ අපිට තීරණ පරාසයක් ඇතුලේ. හැබැයි අපි නොහිතන නොපෙනෙන මොන තරම් පරාසයක් ඒ බුදු නුවණ තුල තව කොතෙක් ඇද්ද? මේ මහා කරුණා ගුණය කියන ගුණයම තව කොච්චර පරාසයකට විහිදෙනවද? පින්වත්නි
මෙච්චර මේ අටාකාරය කතා කරන්න ගිහිල්ලා තව තවත් බෙද බෙදා අපි කතා කරන්න ගියා. හැබැයි මේ කතා කරලත් පින්වත්නි හැම කරුණක්ම බොහොම ස්වල්පයෙන් කෙටියෙන් කතා කරේ විනාඩි 2-3කින්. එහෙම කතා කරමින් බෙද බෙද ගිහිල්ලත් මේ තරම් පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ අනන්තයි අප්‍රමාණයි නම් ඔබ හිතන්නට මේ ලෝකේ අපි සරණ ගියපු භාග්‍යතුන් වහන්සේ අපි හිතන ඒ අපි අහලා තියෙන ගුණ අපි හිතනවට වඩා කොච්චර පුළුල් ඇද්ද? බුදුරජාණන් වහන්සේ ළඟට දෙවියෙක් ඇවිල්ලා කියනවා උපනීයති ජීවිත මප්පමායු ජරූප නීතස්ස න සම්තිතානා ඒතං භයං මරණේ පෙක්කරමානෝ පුඤ්ඤානි කෛරාත සුඛවහානි. මේ ජීවිතේ මරණය කරාගෙන යනවා. අද අපි කතා කරපු මාතෘකාව ජීවිතේ මරණය කරාගෙන යනවා. ජීවත් වෙන්න තියෙන සුළු කාලයයි. ජරාව විසින් මරණය විසින් මේ සත්වයන්ට කිසිම ආරක්ෂිත තැනක් හදලා නැහැ. මේ සත්වය සියලු දෙනාම ඉන්න අනාරක්ෂිතව. ඉතින් මරණයේ අභියස බිය දකිනවා නම් ඔබ කරන්න ඕනේ සැප සලසන පින්මයි කියන පුඤ්ඤානි කෛරාතු සුඛවහනි පුළුවන් තරම් පින් කරන්න කියන මේ දෙවිය ඇවිල්ලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ ගාථාවම අන්තිම වාක්‍ය වෙනස් කරලා කියනවා ඔව් උපනීයති ජීවිත මප්පමායු මේ ජීවිතේ මරණය කරා ගෙනියනවා. ජරාව මරණය විසින් ආරක්ෂාවක් මේ සත්වයට හදලා නැහැ මේ සසරේ. ඉතින් මරණය බය දකිනවා නම් කියනවා ඒතම් භයං මරණේ පෙක්කරමානෝ මේ මරණය බය දකිනවා නම් ලෝකා මිසං පජහේ සම්තිපෙක්කෝ. අර දැන් දෙයියනේ කිව්වේ පුළුවන් තරම් පින් කරන්න ඕනේ කියලා මේ බය දකිනවා නම් බුදුරජාණන් වහන්සේ වදාළේ මේ නිවන පිණිස සම්තිපෙක්කෝ කිව්වේ ශාන්ත වූ මේ නිවන පිණිස ලෝකාමිසම් පජහේ මේ ලෝක ආමිෂය අතහරින්න ඕනේ. ඒ කියන්නේ මේ ඇහැට පේන රූපෙට ඇලි ඇලි කනට ඇහෙන ශබ්දෙට ඇලි ඇලි ගන්ධ සුවඳ රස පහස අරමුණු මේවට ඇලි ඇලි ආමිෂය තුළ ලෝකයේ තුල ලබන ආමිෂයට ඇලි ඇලි ගැලි ගැලි ගැටි ගැටි මේ වින්දනය කර කර යන ලෝකේ අතහරින එක තමයි මේ බය ඇත්තටම දකින්න කෙනා කරන්න ඕනේ කියනවා. දෙයියා කිව්වේ පින් කර කර සැප ලබ ලබ ඉන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ ඒකට දෙනවා හරි අපූර්ව උත්තරයක්. පින්වත්නි ඒ කාරණාව තියෙන්නේ සංයුත නිකායේ සගත වර්ගයේ උපනීයති කියන සූත්‍රය. අද අපේ මාතෘකාවත් උපනීයති. එතකොට මේ මරණය කරා ගෙන යන විදිය උපනීයති සූත්‍රයේ දෙවියට දුන්නේ අපූර්ව මේ භාග්‍යතුන් වහන්සේගේ පිළිතුරු පින්වත්නි. උන්වහන්සේ මට හිතෙනවා මේ මහා කරුණාවෙන්මයි මේ පිළිතුරු දුන්නේ කියලා. උන්වහන්සේ මේ ලෝක සත්වයාට කිසිම පිළිසරණක් නැතුව අසරණ වෙලා මරණය කරා යන ආකාරය දකිනකොට උන්වහන්සේට තේරෙනවා කලියුත්තේ මේ ලෝකාමිෂය අතහැරීමමයි කියලා. අපිට පින්වත්නි තවමත් ඒක දැනෙන්නේ නැත්තේ අපිට මේ බය හරියට දැනෙන්නේ නැති නිසා. මේ සංසාරය තුල ස්වභාවයේ අපි මේ දේශනාව තුළ විමසුවා මේ ජීවිතයේ ස්වභාවය මරණානුසති භාවනාවට උපකාරී වෙන අනුශාසනය බුද්ධානුසති භාවනාවට උපකාරී වෙන අනුශාසනය 94 ආකාරයක මහා කරුණා සමාපatti ඥානේ අද පින්වත්නි අපි 94න් 5 වෙනි ආකාරය තමයි මේ සාකච්ඡා කළේ. බුදුරජාණන් වහන්සේගේ ඒ අනන්ත බුදු ගුණවලට පින්වත්නි අපගේ নমස්කාරය වේවා කියලා අපි කවුරුත් මේ වෙලාවේ අපිට සරණ යන්නට යෙදුන අපගේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් සම්බුදු මුව මඩලින් වදාළ මේ සියලු සද්ධර්මය මට වහවහාම අවබෝධ වේවා කියලා තමම් අදිස්ථානයක් ඇති කරගන්න උපනීයති ලෝකෝ අද්දුහෝ මේ ලෝකයාව මරණය කරා ඇදගෙන යන විදිය මරණය කරා පමුණවන ආකාරයයි ඒ බුදු නැති මහා කරුණාවෙන් දැකීම පිණිස උන්වහන්සේ දකිනා දැක්මක් ගැනයි අද මේ කතා කළේ. පින්වත්නි අද දේශනාවට දායකත්වයෙන් ඊටාම ශ්‍රද්ධාවෙන් එකතු වෙනවා කොටුගොඩ නිවාසිපුර 94 නිවසේහි පදිංචි ඉන්ද්‍රාණි මහින්ද සිංහ පින්වත් මහත්මිය. ඉතින් 2027 වෙනි මාස 24 වෙනිදාට පරලෝසපත් වෙලා වසර 2ක් ගත වෙනවා. පින්වත් රංගනී ගුණතිලක ආදරණීය එකම දියණිය ඇයට සසර වසනතුරු මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා කියන පින්සිත ඇති කරගෙනයි ආදරණීය අම්මා මේ දායකත්වයෙන් එකතු වෙන්නේ. ඉතින් ඒ අම්මා බලාපොරොත්තු වෙන ප්‍රධාන අරමුණයි
අපි මේ වෙලාවේ ආදරණීය දියණියට ආශිර්වාද කරනවා පරලොව සැනසෙල්ලට. අපි සියලු දෙනා රැස් කරන සියලු පින් බලෙන් පින්වත් රංගනී ගුණතිලක දියණිය සුවපත්ව සුවසේ තමන් උපන්නා වූ ලෝකයක මෙවන් කර්ම විපාක යලි යලි සසර දායාද කර නොගන්නට ඇයටත් ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම තමන්ගේ ජීවිතයේ අදිස්ථානශීලීව යන්නට කල්යාණ මිත්‍රයන් මුණ ගැසේවා. සද්ධර්මයට උපන්නා වූ ලෝකයක ශ්‍රවණය කරන්නට භාග්‍ය වාසනාව සැලසෙන සසර සුන්දරව මේ සසරින් නිමාව දකින සම්බුදු සසුනක පිහිට ලබන්නට ඇයට ඉක්මම් භවයකදීම භාග්‍ය උදා කරගන්න මේ හැම පිනක්ම හේතු වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම පසුගිය මැයි 22 වෙනිදාට 92 වෙනි ජන්මදිනය සැමරූ ආදරණීය මෑණියන් වන ගර්ටි ගෝමස් මෑණියන්ටත් ඒ වගේම සුජීවත්ව සිටින පවුලේ හැම දෙනාටමත් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. මියගිය පියාණන් වන ප්‍රේමදාස මහතාට, මල්ලි සුනිල් ශාන්ත ඥාති පරපුරේ මියගිය සියලු දෙනාට පින් අනුමෝදන් කරන්නටත් ඒ වගේම දේශකයන් වහන්සේටත් හැකි ඉක්මනින් රහත් ඵලය ලබා ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරනවා කියලා ඇය සටහන් කරලා තියෙන්නේ. ඒ වගේම මේ මාසයේ පහුගිය 5 වෙනිදාට 64 වෙනි ජන්මදිනයේ දෙනවා පින්වත් ඉන්ද්‍රානි මහින්දසිංහ පින්වත් අම්මට මේ දායකත්ව දරන පින්වත් මහත්මියට. ඉතින් අපි ඇයට මේ වෙලාවේ විශේෂයෙන්ම ආශිර්වාද කරනවා. බලන්න පින්වත්නි, ඇයගේ ජන්මදිනය තියෙන මාසේ ඇයගේ එකම දියණිය එකම දරුවා ඒ මාසෙම මරණයට පත් වෙනවා අඩු වයසින් අවුරුදු 30 ගානකින්. මේ ලෝකයේ තියෙන අසරණකම අපිට පින්වත්නි පේන්නේ. ඒ පින්වත් ඉන්ද්‍රානි මහින්දසිංහ අම්මට අපි මේ වෙලාවේ ආශිර්වාද කරනවා 64 වෙනි ජන්මදිනය නිමිත්තෙන් ඇය අද මේ දේශනාවේ දායකත්වය දරනවා වගේම අපි ඔබට මුලදීත් මතක් කළා බොහෝ පින්කම් වල දායකත්වය දරන අම්මා කෙනෙක්. ඉතින් අපේ සමහරලාවට මහා සෑ වන්දනාවලදී සෑරදුන් වහන්සේලාව විදුලි ආලෝකයෙන් බබළුවන්නට ඒ ආලෝක පූජාවන් සඳහා පවා බොහෝ දායක වෙච්ච අම්මා කෙනෙක්. ඉතින් අපි පින්වත් ඉන්ද්‍රානි මහින්දසිංහ අම්මටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන ගමන් ඒ හැම සත්තරමුණක්ම සඵල වෙන්නට සෙත් පතන ගමන් ඔබ හැම දිනාටම ආශිර්වාද කරනවා. සියලු දෙනාට ගෞතම බුදුසසුනේම මේ උතුම් ධර්මාවබෝධය පසක් වෙත්වා. දෙවියෝද මේ පින් බලෙන් දිවලෝ සැනසෙත්වා. සියලු සසරගත ඥාතියොත් මේ පින් බලෙන් පරලොව සැනසෙත්වා කියලා කවුරුත් සාදු කියන්න. සාදු සාදු සාදු. ආකාසට්ටාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති. සද්ධර්ම දේශනාවේ නිමාව සටහන් වන මොහොත ධර්මයේ පිළිබඳව මනා ගෞරවයක් ඔබේ හිතේ හටගන්නට ඇති. ඒ ඇසුරේ අපි ඊළඟ පැය තුල ධර්මයේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ධර්ම සාකච්ඡාව තුළ ඒ සඳහා ඔබට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. රැඳී සිටින්නේ කියා ඒ ආරාධනාව කරමින් සද්ධර්මානුශාසනාව පැවැත්වූ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ උතුම් වූ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් කෙටි විරාමයක් සඳහා යමු වෙලා ඉන්පසුව සෙනසුරාදා ධර්ම සාකච්ඡාව සමග සිතෙත අසපු වැඩසටහනින් හමු වෙන්නට අපේක්ෂා කරනවා. රැඳෙන්න අපි කෙටි විරාමයක් සඳහා